හොඳයි හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් අපි විනය පාඩම් මාලාවේ දෙවැනි පාඩමට අවිල්ලා ඉන්නේ. විනයෝ නාම බුද්ධ ශාසනස්සායු බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ආයුෂ වගේ වෙච්ච විනය පිළිබඳව සාකච්ඡා කරන පාඩම් මාලාව උපසම්පදාව අපේක්ෂාවෙන් ඉන්න භික්ෂුන් වහන්සේලාට උපසම්පදාව ලබලා ඉන්න භික්ෂුන් වහන්සේලාට වගේම උපසම්පදා විනය කර්මයේ සිදු කරන මහතෙරුන් වහන්සේලා සියලු දෙනාටම තම තමන්ට අමතක වූ හෝ තම තමන්ට ගිලිහිච්ච හෝ යම් වැදගත් විනය කාරණාවක් තියෙනවා නම් ඒ විනය කාරණාව නිස්මතු කරවීමෙන් බුද්ධ ශාසනයේ ආයුෂ වන් වූ විනයට අනුග්‍රහයක් කිරීම පිණිස මේ පාඩම් මාලාව සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ පාඩම් මාලාවේ අරමුණු උපසම්පදාව අපේක්ෂාවෙන් නමුත් විනය පිළිබඳව යම්කිසි අධ්‍යාපනයක් ලබන්න බැරි තැනක හිර වෙලා ඉන්න අහිංසක සාමණේර ස්වාමීන් වහන්සේලා මේ ශාසනයේ අනාගත ආයුෂය කොඳුනාරටිය වගේ මේ ශාසනය බාරගන්න ඉන්න උතුම් ස්වාමීන් වහන්සේලාට අනුග්‍රහ පිණිසම මේ දේශනා මාලාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා අපි කතා කළා උපසම්පදාව පිළිබඳව. උපසම්පදාව සිද්ධ වෙන්නේ කොහොමද හරියාකාරව, ඊට පස්සේ උපසම්පදාව අසිද්ධ භාවයට පත් වෙන්නේ කොහොමද, ඒ විනය කර්ම කරනකොට ඒවා කොච්චර ගරුද කොච්චර ප්‍රවේශමෙන් ඒවා කළ යුතුද කියලා අපි පහුගිය පළවෙනි පාඩමේදී කතා කළා. ඉතින් මම එදා පොරොන්දුනා දෙවෙනි පාඩමේදී මම කියලා දෙනවා කිව්වා මේ ඒකාදස භවයේ පුද්ගලයෝ වත්තු සම්පත්තියේදී කතා කරපු වැඩි විස්තර කතා නොකළ අපි ගියපු ඒකාදස භවයේ පුද්ගලයෝ කියන්නේ උපසම්පදාව සම්පූර්ණයෙන්ම වාරිත පිරිසක් ඉන්නවා. ඒ තමයි ඒකාදස භවයේ පුද්ගලයෝ සහ අන්තිම වත්තු ආපන්න නැත්නම් පරාජිකාපත්තියට පත්වෙච්ච මේ 12 දෙනාට උපසම්පදාව සම්පූර්ණයෙන්ම වාරිතයි කියන්නේ සුදුසු නැහැ. තවත් ගත්තාම ඌණ වීසතිවස්ස අවුරුදු 20ට අඩු කෙනාට උපසම්පදා වෙන්නත් බෑ. ඉතින් යාට 20 සම්පූර්ණ වුණාම උපසම්පදා වෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ ඒකාදස භවයේ පුද්ගලයෝ මෙතන 11 දෙනෙක් ගැන කියනවා. පණ්ඩක, තේය සංවාසක, තිත්‍ය පක්කන්තක, තිරච්චීනගත, මාතුඝාතක, පීතුඝාතක, ලෝහිතෝපාදක, සංඝ බෙහෙදක, බික්කුණී දූසක 10යි උබතෝ ව්‍යංජන කියන 11යි. මෙන්න මේ 11 දෙනා පිළිබඳව අපි යම්කිසි විස්තරයක් දැනගෙන ඉඳීම ශාසනය අපිට කවදත් කොතනත් වටිනවා. ප්‍රවෘජාවේදීත් එක්තරා ආකාරයකට පැවිදි කළ හැක්කෝ ඉන්නවා. දැන් අපි ගත්තාම පණ්ඩකයෝ 5 දෙනෙක් ඉන්නවනේ. ආසිත පණ්ඩක, උසුවේ පණ්ඩක, ඕපක්කමික, පක්ක පණ්ඩක, නපුංසක පණ්ඩක කියලා. මේකෙදි සමහරුන්ව පැවිදි කරන්නත් පුළුවන්කමක් පේන්න තියෙනවා මේ අටුවාටිකා බැලුවාම. ඉතින් මේවා ගැන අපි දැනගෙන ඉඳීම ශාසනයේ කවදටත් කොතනටත් කාටත් නොවටිනවනේ. මේ වටින කාරණාවක් නිසා මේ ගැන වෙනම පාඩමක් කරන්න හිතුවා. ඉතින් අපි මේකේ මේ ඔබට පෙන්වලා දීලා තියෙන චට්ට සංගායනා කියන වෙබ්සයිට් එක. මේක tipitaka.app කියන ලින්ක් එක හරහා ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ චට්ට සංගායනා වෙබ්සයිට් එකේදී මම මේ පණ්ඩකය පිළිබඳව විස්තර විග්‍රහ කරලා තියෙන යන්නම් විනය පිටක අට කතාවේ තියෙන මහවග්ගට්ට කතාවට. මේකේ මහා කන්දකේ තමයි ප්‍රවෘජාව පිළිබඳව දෙන්නේ. අපි මේකේ පල්ලෙහාට ගියොත් මේ පබ්බජ්ජා කතාවලින් නම් පටන් අරගෙන සම්පූර්ණ විනය පිටකයේ තියෙනවා විස්තර කරලා තියෙනවා. මෙතනට එනකොට අපිට පේනවා පණ්ඩක වත්තු කතා කියලා එකක් තියෙනවා. අපි පණ්ඩක වත්තු කතා කියන එක ඔබලා බැලුවහම මේ තමයි පළවෙනිය. අපි බලමු මේක කොහොමද ලියවිලා තියෙන්නේ කියලා. මෙතන තියෙනවා පණ්ඩකෝ. මම මෙතන ඉඳන් කියවගෙන යන්නම්. පණ්ඩකෝ භික්කවේති එත්ත ආසිත පණ්ඩකෝ, උසුය පණ්ඩකෝ, ඕපක්කමික පණ්ඩකෝ, පක්ක පණ්ඩකෝ, නපුංසක පණ්ඩකෝ කියලා කියනවා. පණ්ඩකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ තමයි ආසිත පණ්ඩකයා. ඒ තමයි අංක 1. දෙවෙනි එක්කෙනා උසුය පණ්ඩකයා කියන කෙනා. තුන්වෙනි එක්කෙනා ඕපක්කමික පණ්ඩකයා. ඊළඟ එක්කෙනා පක්ක පණ්ඩකයා. අනිත් එක්කෙනා නපුංසක පණ්ඩකයා. මෙන්න මේ ආසිත, උසුය, ඕපක්කමික, පක්ක පණ්ඩක, නපුංසක පණ්ඩක කියන මෙන්න මේ 5 දෙනා තමයි පණ්ඩක ගානට යන්නේ. ඉතින් අපි බලමු මේ එක එක්කෙනා කවුද මේ ආසිත පණ්ඩක කියන්නේ කවුද, උසුය පණ්ඩක කියන්නේ කවුද ආදී වශයෙන් අපි බැලුවාම අපිට තේරෙනවා මේ කවුද කියලා. ඉතින් මේක කියන්න කලින් මම මතක් කරන්න ඕනේ දෙයක්ත් තියෙනවා. මේක එක්තරා ආකාරයකට ටිකක් අසභ්‍ය කතාවක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් විසින් කිරීමට ලැජ්ජා සහගත කතාවක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණික ශාසනයේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇයි මේ වගේ අසභ්‍ය කතාවක් භික්ෂුන් වහන්සේලාට කිව්වේ කියලා. රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය කියන ශාසනයේ මෙවැනි අසභ්‍ය කතාවක් භික්ෂුන් වහන්සේලාට කිව්වේ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මොකද වෙනත් ශාස්ත්‍රුන් වහන්සේලා මේවා කියලා නැහැ. මේ වෙනත් ශාස්ත්‍රුන් වහන්සේලා මේවා කියලා නැත්තේ මේවා කිව්වට පස්සේ තමන්ගේ ශ්‍රාවකයෝ තමන්ට අපහදී වගේ සංඥාවකින්. නමුත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ භික්ෂුන් වහන්සේලාට මේවා පිළිබඳව දැනගෙන ඉඳීම තමන්ගේ භික්ෂු ජීවිතයටත් සංසාර ජීවිතයටත් උපකාරයක් කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ අසභ්‍ය කතාවන් වුණත් සભ્ય විදියට කියලා දීලා තිනවා. මේවා කියලා දෙනකොට අටුවාවන් සිහිපත් කරලා තිනවා වටාත්තෙන් මුහුණ වාගෙන කියලා දෙන්න කියලා. ඒ තරම් ගෞරවාන්විත ඊළඟට මේවා අහන අයත් Tamanගේ රාග විනයට මිසක් රාගය උද්දීපනය කරගන්න නෙමෙයි. දේශ විනයට මිසක් ද්වේෂය උද්දීපනය කරගන්න නෙමෙයි මේවා අහන්න ඕනේ. සිහි උපදවාගෙන සිහි පිහිටවාගෙන මේ කතාව ශ්‍රවණය කරන්න. මේවා වචනයෙන් 100%ක් මට කියන්න බැරි වෙයි සමහරක් තැන්.
නමුත් පුළුවන් උපරිමයෙන්ම මම මේ ගැන කියලා දෙන්න උත්සාහ කරනවා. එහෙම කරන්නේ මේ වර්තමානයේ පහළ වෙලා ඉන්න සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලාට එක්තරා ආකාරයකට අනුග්‍රහයක් දැක්වීමේ බලාපොරොත්තු වෙන්න. ඒ නිසා ඒක ධර්ම ගෞරවයෙන් ශ්‍රවණය කරන්න කියලා ආරාධනා කරගෙනම මම මේ පිළිබඳ විස්තරයට යනවා. මෙතන කියනවා තත්ත යස්ස පරේසං අංගජාතන් මුකේන ගහෙත්වා අසුචිනා ආසිත්තස පරිලාහෝ වූපසම්මති. යම් කිසි කෙනෙක් අයං ආසිත පණ්ඩකෝ කියලා. තත්ත යස්ස පරේසං අංගජාතන් මුකේන ගහෙත්වා. මේ කියන්නේ යම් කිසි කෙනෙක් අන්‍යයන්ගේ අංගජාතයක් තමන්ගේ මුකයෙන් අරගෙන ඒ ශුක්ල පානය කිරීමෙන් තමන්ගේ කාම පරිලාහය සංසිඳව ගන්නවා. දැන් ඔහොම මිනිස්සු ඉන්නවනේ සමාජෙනේ. يعني මේවා විකෘති කාමාශා. වෙනත් කෙනෙක්ගේ අංගජාතයක් ආදියක් තමන්ගේ මුකයෙන් අරගෙන තමන්ගේ කාම පරිලාහය සංසිඳව ගන්න තරම් කෙනෙක් පණ්ඩකයෙක් නම් අන්න එයාට කියනවා ආසිත පණ්ඩකෝ කියලා. මේ තියෙන අයන් ආසිත පණ්ඩකෝ කියලා දක්වලා තියෙන කතාව. එතන මෙයාට සම්පූර්ණයෙන්ම පැවිද්ද පබ්බජ්ජාන වාරිතා කියලා කියනවා. මේ තියෙන්නේ තේසු ආසිත පණ්ඩකස්සච උසූය පණ්ඩකස්සච පබ්බජ්ජාන වාරිතා. එතන මේ ආසිත පණ්ඩකයා කියන කෙනාට පැවිද්ද සම්පූර්ණයෙන්ම වාරිත කරලා නැහැ. මේකට හේතුවක් තියෙනවා. හේතුව මේගොල්ලන්ට පුළුවන් එක්තරා ආකාරයකට මානසිකාරයෙන් තමන්ගේ කාම පරිලාහය සංසිඳවා ගන්න. ඒ නිසා සාමණේර පැවිද්ද කියන එක මේ වගේ පුද්ගලයන්ට එක්තරා ආකාරයකට බුදුරන් වහන්සේ මහා කරුණාවෙන් පනවලා තියෙනවා. හැබැයි අනිත් තුන් දෙනාගේ සම්පූර්ණයෙන්ම වළක්වලා තියෙනවා. ඒත් එතනදිත් මේක හොඳට මතක තියාගන්න මේක ටිකක් අමාරුයි. හරිද? දැන් මේ ආසිත පණ්ඩකයයි උසූය පණ්ඩකයයි ඕපක්කමික පණ්ඩේ පක්ක පණ්ඩේ නපුසක පණ්ඩක කියලා පහක් ඉන්නවනේ. ඒතර ආසිත පණ්ඩකයා කියලා කියන්නේ මම අර පූර්ව කියපු જાතිය කෙනෙක්. එතකොට එයාට පැවිද්ද සම්පූර්ණයෙන්ම වාරිත නැහැ. එයාව පැවිදි කරොත් පැවිද්ද පිළිටනවා. එතකොට උසූය පණ්ඩකයා කියලා කියන්නේත් එයා ගැනත් මෙතනදී සඳහන් කරලා තියෙනවා යස්ස පරේසං අජ්ජාචාරං පස්සතෝ උසුයාය උප්පන්නාය පරිලාහෝ වූපසම්මති අයං උසූය පණ්ඩිකෝ කියලා. මේ කියලා තියෙන්නේ යම් කිසි කෙනෙක් අන්‍යයන්ගේ මෙවුන්දම් සේවනයක් දැකීමෙන් ඒපදිච්ච ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ කාම පරිලාහය සංසිඳවනවද? ඔය එක කතා තියෙන එක එක්කෙනා නාන තැන්වල බලන් ඉන්නවා කියයි ගංගවල් ගාව බලන් ඉන්නවා කියයි අන්න ඒ වගේ වෙනත් අයගේ මෛතුන ධර්ම සේවනයක් ආදී දැකීමෙන් තමන්ගේ කාම පරිලාහය සංසිඳවන මෙයාට කියන උසූය පණ්ඩිකයා කියලා. ඒතර මේ දෙන්නට එක්තරා ආකාරයකට මානසිකාරයෙන් මේවා පොඩ්ඩක් යටපත් කරන්න පුළුවන් නිසා මේ දෙන්නට පැවිද්ද සම්පූර්ණයෙන් වාරිත කරේ නැහැ. හැබැයි ඊළඟ තුන් දෙනාට කියන ඕපක්කමික පණ්ඩිකයා. ඕපක්කමික පණ්ඩිකයා කියන්නේ යස්ස උපක්කමේන බීජානි අපනීතානි. යම් කිසි කෙනෙක් උපක්‍රමයක් කළා තමන්ගේ ওই පුරුෂ බීජ වගේ දේවල් අයින් කළොත් උදාහරණයක් විදිහට දැන් මෙතනදිත් මතක තියාගන්න ඕනේ මේ පුරුෂ බීජ අයින් කරනවා කියන තැනදී පුරුෂ නිමිති අයින් කරනවා කියලා එකක් දක්වන්නේ නැහැ. මේක පිළිබඳව දැක්වීමක් තියෙනවා. මම ඔබට තව එකක් පෙන්නන්නම්. මේ චට්ට සංගායනාව අපි මෙතන පණ්ඩක කියලා පොඩ්ඩක් ගහලා බලමු. මෙතන තියෙනවා විනයාලංකාර ටීකාව. පබ්බජ්ජා විනිච්ච කතාවකේ තියෙනවා බීජානි අපනීතානි වුත්තත්තා බීජේසු ටිතේසු නිමිත්තමත්තේ අපනීතේ පණ්ඩකෝන හොති. ඒ කියන්නේ මෙතනදී කියනවා මේ අර පුරුෂ නිමිත්ත වගේ අයින් කරපු පමණකින් මෙතනදී පණ්ඩකෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බීජ අයින් කරාට පස්සේ රැවුල් වැවෙන එක නැති වෙනවා. ඒ වගේ තමන්ගේ පුරුෂභාවය පහව යනවා. අන්න ඒක දක්වලා තියෙනවා මෙතනදී. පුම්භාවෝ විගච්ඡති. මෙන්න මේ පුරුෂභාවය කියන එක ගියාට පස්සෙයි ඕපක්කමික පණ්ඩකයා ඒ උපක්‍රම කිරීම වශයෙන් පණ්ඩක භාවයට පත් වෙන්නේ. ඉතින් මේවා ටිකක් ගුරු ඇසුරෙන් තව ටිකක් ඉගෙන ගන්න ඕනි දේවල්. යම් කිසි කෙනෙක්ට මේ වගේ දෙයක් වුණොත් තනියෙන් තීරණ ගන්න තු විනය දන්න ස්වාමීන් වහන්සේලා ගාවට ගිහලා ටක් ගාලා විනයදරයෙක් හොයාගෙන උන්වහන්සේලාගෙන් මේවට උපදෙස් අනුග්‍රහයන් ගන්න ඕනි. අරගෙන තමයි මේවා කරන්න ඕනේ. මේවා ඉතින් අපිට කියලා දෙද්දි පොඩි අපහසුතාවයකුත් තියෙනවා. සම්පූර්ණයෙන්ම කියලා දෙන්න බැරි කම. මොකද මේ කතාව ලේසියෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි නිසා අපි දන්න වචන භාවිතා කරලා. ඒ කාලේ නම් මේවා ලස්සනට පාලියෙන් කියලා තියෙනවා. ඉතින් මේවා පාලියේදී නම් පරුස වචන විදිහට පේන්නේ නැහැ. බොහොම ලස්සන වචන. නිනි පරේසං අංගජාතන් මුකේන ගහිත්වා අසුචිනා ආසිත්තස. මේවා ලස්සනට තියෙනවා. මේවා සිංහලෙන් කියන්නේ ගියාම මේවා එක්තරා ආකාරයකට පරුස වචන බවට පත් වෙනවා. දැන් මෙන්න මේ ඕපක්කමික පණ්ඩකයාටත් ඒ ආකාරي උපක්‍රමයක් කරගෙන යම්කිසි හානියක් වුණොත් එයාට පැවිද්දක් නැහැ. සම්පූර්ණයෙන් උපසම්පදාවක් නැහැ. ඊළඟට කියනවා ඒකච්චෝපන අකුසල විපාකානු භාවේන කාලපක්කේ පණ්ඩකෝ හොති පුණ්‍යපක්කේ 50 පරිලාහ උපසම්මති. අයම් පක්ක පණ්ඩකෝ. මේ කියන්නේ පක්ෂ දෙකක්. හඳ වැඩෙන පක්ෂයට සහ හඳ බහින පක්ෂයට. මේ වගේ ඇත්තෝ මේ කාලපක්ෂයේදී කාමෙන් උමතු වෙනවා. හැබැයි එතකොට කාමරාගය උත්සන්න වෙලා හැබැයි ශුක්ල පක්ෂයේදී මේවා ඉබේම මේවා සංසිඳලා යන පිරිසක් ඉන්නවා. මේ වගේ අයව එක්තරා තැනක තියෙනවා මට මතක විදිහට එකත් විනයාලංකාර ටීකාවේ තමයි තියෙන්නේ. මෙතන තියෙනවා පක්කේ පබ්බජ්ජා වාරිතාති. අර කාමරාගය උත්සන්න වෙන පක්ෂයේදී මෙයාගේ පැවිද්ද වාරිතයි කියලා. කියන්නේ පැවිදි කරන්න එපා කියලා. හැබැයි අපණ්ඩක පක්කේ. කියන්නේ එක්තරා පක්ෂයකදී මෙයාට
පණ්ඩක භාවයක් නැද්ද පිහිටන්නේ? ඒ පක්ෂයේදී පබ්බජ්ජා මත්තමේව ලබති. පැවිද්ද ලබනවා කියලා තියෙනවා. හැබැයි උපසම්පදාව නම් තදාපින වට්ටති. උපසම්පදාව ඒත් දෙන්න එපා කියලා තියෙනවා. එයාට සම්පූර්ණයෙන්ම පක්ක පණ්ඩේපන ආගතෝ ලිංගනාසය නාසය තබ්බෝති. යම්කිසි කෙනෙක් පක්ෂ පණ්ඩේකුන ලිංගනාසනින් කියන්නේ උපසම්පදාවෙන් නසන්න කියලා තියෙනවා මෙතනදී පැහැදිලිවම දක්වලා. ඉතින් මේව හොඳට මතක තියාගන්න ඕනේ. මේව දන්න නැති වුණාම හරි ප්‍රශ්න වෙනවා. සමහරව දන්නේ නැහැ තමන් ආසිත පණ්ඩකද සූය පණ්ඩකද උපක්කම කියනද පක්ක පණ්ඩකද කියලා. නපුංසක පණ්ඩක කියලා කියන්නේ ඇත්තටම යෝපන පටිසන්ධියන්ගේව අභාවක උප්පන්නෝ. ඒ කියන්නේ ප්‍රතිසන්ධියම නපුංසකෙක් භාවයට පත් වෙලා උපදින අයට ඒගොල්ලන්ට කිසිසේත්ම ඉතින් පැවිද්දවත් උපසම්පදාවත් සුදුසු නැහැ. මෙන්න මේ කියන ඒකාදස අභාව්‍ය පුද්ගලයන්ගෙන් හැබැයි මෙහෙමයි මෙතනදිත් සාමණේර පැවිද්ද විතරයි මේ ආසිත උසුය සහ පක්ක පණ්ඩකයේදී පක්ෂයේදී මේ සාමණේර පැවිද්ද ලබන්නේ. මේ වගේ කෙනෙක් කිසිසේත්ම උපසම්පදාවට සුදුසු නැහැ. උපසම්පදා වුණොත් ලිංගනාසනීයව නාසය තබ්බෝ කියනවා. ලිංගනාසයෙන්ම නසලා දාන්න කියලා තියෙනවා. ඒක පැහැදිලිවම දක්වලා තියෙනවා මේ මෙතනදී ඔබට පේනවා ඇති අනූපසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ. අනූපසම්පන්න කෙනෙක් උපසම්පදා කරන්න එපා. උපසම්පදා වෙලා හිටියොත් උපසම්පන්නෝ නාසය තබ්බෝති. නසලා දාන්න කියලා දක්වලා තියෙනවා පැහැදිලිවම. ඉතින් ඒවා මතක තියාගෙන මේ පක්ක පණ්ඩකයා කියන කෙනා පිළිබඳව තව ටිකක් විස්තර හොයන්න මම හිතන්නේ මේවා තියෙනවා රේරුකානේ චන්දේවල නායක ස්වාමීන් වහන්සේගේ උපසම්පදා සීලයේ පොත ශාසනාවතරණී වගේ පොත්වල මේවා යන්තම් හෝ සඳහනක් තිබ්බා වගේ මතකයි අපට. විනයාලංකාර ටීකාවේදී ඊට පස්සේ සමන්තපාසාදික අට කතාව මේ වගේ ඉතින් පොහොම පැහැදිලිව මේවා දක්වලා තියෙනවා. ආයිත් ඔය ප්‍රාතිමෝක්ෂ විවරණ ආදී විවිධ පොත්පත්වල මේවා ගැන දක්වලා ඇති. බොහෝමයක් පොත්පත්වල මේවා ලියවිලා තියෙනවා. නමුත් ඉතින් මේවා තව විස්තර සහිතව දැන බලා ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අටුවා ටීකා පරිහරණය කිරීම කළ යුත්තක්සේ හංගිනවා. ඊළඟට අපි යනවා තෙය්‍ය සංවාසක කතාවත්තුවට. තෙය්‍ය සංවාසක කියලා කියන්නේ දෙවනිය. මේ තෙය්‍ය සංවාසකයාටත් පැවිද්ද සම්පූර්ණයෙන්ම වාරිත බව මතක තියාගන්න ඕනේ. තෙය්‍ය සංවාසක කියලා කියන්නේ මෙතනදී දක්වලා තියෙනවා තෙය්‍ය සංවාසකෝ භික්ඛවේති එත්ත තයෝ තෙය්‍ය සංවාසක. තෙය්‍ය සංවාසකයෝ තුන් දෙනෙක් ඉන්නවා. කවුද? ලිංගත්තේනක, සංවාසත්තේනක, උභයත්තේනක කියලා. මේ තියෙන තුන ලිංගත්තේනක, සංවාසත්තේනක, උභයත්තේනක. මෙතනදී මේ තුන හොඳට තේරුම් ගන්න ඕනේ. මේක ටිකක් සියුම් වගේම ගොඩක් අද දන්නේ නැති කමට පැවිදි කරනකොට පැවිද්ද හරියට පිළිටන්නේ නැති වෙලා තෙය්‍ය සංවාසක භාවයට එන අවස්ථා අපි දැකලා නැතුවමත් නෙමෙයි අපි දැකලා තියෙනවා. අපි කියලා දීලා තියෙනවා මේවා වැරදි කියලා. සමහරක් තැන්වලදී මේක හොඳට තේරුම් ගන්න මේ ලිංගත්තේනක. ලිංගත්තේනක කියලා කියන්නේ මෙතනදී දක්වලා තියෙනවා තත්ත යෝ සයන් පබ්බජිත්වා. යම් කෙනෙක් තමන්ම සිවුරු පොරවගෙන එහෙම ඉන්නේ ඔය සමහරු විහාරං ගන්ත්වා. විහාරයට ගිහිල්ලා න බික්කු වස්සානි ගණේති. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලාගේ විදිහට වස් ගනින්නේ නැහැ. නිකන් සිවුර දාගෙන හිස බාගෙන පන්සලට ගිහිල්ලා ඉන්නවා. ඒතර පොඩි අයගෙන් වැඩිමහල් අයගෙන් වැඳුම් ගන්නෙ නැහැ. ඒතර ආසනෙන් එලවන්නේ නැහැ. ආසනෙන් පටිභාහති කියලා කියනවා. يعني මේ උපෝසත පවාරණ ආදියට සම්බන්ධ වෙලා ඒ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැතුව පාඩුවේ නිකන් සිවුර පරවගෙන ඉන්නවා. මෙයා පැවිදි ලිංගය විතරක් හොරකම් කරපු කෙනෙක්. අන්න ඒ නිසා කියනවා අයං ලිංග මත්තස්සේව තේනි තත්තා ලිංගත්තේනකෝ නාම. මේ තින් එක දක්වපු තැන අයං ලිංගමත්තස්සේව තේනි තත්තා ලිංගත්තේනකෝ නාම කියලා කියනවා. මෙයා පැවිදි ලිංගය හොරකම් කරපු කෙනෙක්. මෙයා තෙය්‍ය සංවාසකෙක්. මේ වගේ යම්කිසි කෙනෙක් ප්‍රවෘජාචාර්යයන් වහන්සේලාගෙන් නිසියාකාරය පැවිද්ද ගන්නේ නැතුව තමන්ම සිවුරු පොරවගෙන ඔය ඒ කාලේ උනානේ අර පුරාණ කුල පුත්‍රයෙක්ට මේකේ උඩ දක්වලා තියෙන කතාව මෙතන ඉඳන් මේ පුරාණ කුල පුත්‍රයා මොකද කරේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් මරුණාට පස්සේ මෙයාම සිවුරු පොරවගෙන ගිහිල්ලා නිකම්ම මේ හිටියා පන්සලකට වෙලා. පස්සේ මෙයාගෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගැන නිස්සය ධර්ම ගැන අහනකොට තමයි ඒත මත්තන් ආරෝචේසීති. අන්න එතකොට තමයි මෙයා කිව්වේ මම මෙහිමයි සයම් පබ්බජිත භාවං ආදිතෝ පට්ඨාය ආචික්කි. මම මේ වගේ පැවිදි වෙච්ච කෙනෙක් කියලා. අන්න කිව්වා ඒ වගේ කෙනාව පැවිදි කරන්න එපා කියලා. ඒ නිසා කීයටවත් ඔය ආසයි බයයි කියලා දැන් මේ සිවුරු දාගෙන පන්සල් වලට යෑම් ගිහිල්ලා තමන් මහාන වුණා වගේ ඉන්න අය අපිට හම්බ වෙලක් තියෙනවා. එහෙම ගෙවල් වල ප්‍රශ්න නිසා සිවුරු දාගෙන අපි මහාන වෙච්ච අය උපසම්පදා වෙච්ච අය කියලා බොරු කියලා. ඉතින් මේ වගේ කෙනෙක් තමන්ම සිවුරු දාගෙන આવත් එයා ලිංගත්තේනක භාවයට යනවා. ඊළඟට සංවාසත්තේනක කියලා කියන්නේ මේක කියනවා යෝපන බික්කුහි පබ්බාජිතෝ. යම්කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේලාගෙන් නිසියාකාරව පැවිද්ද ගන්නවා. අරගෙන සාමණේරෝ මේ සාමණේරයා සමානෝප විදේශං ගන්නවා. වෙන රටකට යනවා. ගිහිල්ලා කියනවා අහං දසවස්සෝවා විසති වස්සෝවා. මට මේ දසවාසයක් මම දැන් උපසම්පදා වෙලා වස් 10ක් කියලා බොරු වස් කියනවා. අන්නේ බොරු වස් කීම තුල මුසාවත්වා. මෙන්න මේ බොරු කියලා
භික්ෂු වස් ගනිනවද මෙයා භික්ෂුවගේ සංවාසය හොරකම් කරපු කෙනෙක්. අන්න එයාට කියනවා. එයා වැඳුම් ගන්නවද භික්ෂුන් වහන්සේලාගෙන් වස් එකක් දෙකක් හෝ තියෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලාගෙන් උපෝසත පවාරණ ආදියට ගිහිල්ලා ඒ වගේ සම්දිස්සති කියලා කියනවා. ඒ කියන්නේ ඒ වගේ මේ පෙනී සිටිනවද? මෙන්න මෙයා සංවාසය හොරකම් කරපු නිසා එයාට කියනවා තේනිදත්ත සංවාසත් තේනකෝ නාම. මෙයා සංවාසය හොරකම් කරපු කෙනෙක්. මෙයාටත් පැවිද්ද නැහැ. සාමණේරවරු මතක තියාගන්න තමන් බොරුවට මේවයි වස් 10 කියලා උපසම්පදා හාමුදුරුවරුන්ගෙන් වැඳුම් මෙහෙම ගන්න යන්න හොඳ නැහැ. සීමාවල් වලට යන්න හොඳ නැහැ. උපෝසත ආදිය කරන්න යන්න හොඳ නැහැ. එහෙම කළොත් තමන්ට උපසම්පදාව සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒ හොඳට මතක තියාගන්න ඕනේ. බොරුවට සිවුරු පොරව ගත්තත් එකයි සාමණේරයෙක් බොරුවට තමන් මෙච්චර වස් ගානක් තියෙනවා කියලා පැවිදි වස් ගාන ඉවසුවත් මේ මොනවා කරත් තෙය සංවාසකෙක් ගන්නට ඒ කියන්නේ සංවාසය හොරකම් කරපු කෙනෙක් නේ. තෙය කියන්නේ හොරකම් කරනවා කියන එකට භික්ෂු සංවාසය හොරකම් කරපු කෙනෙක් බවට පත් වෙනවා. මෙයාට පැවිද්ද වාරිතයි. උබයත් තේනක කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ වගේ තමන්ම පැවිදි වෙලා පන්සල් වලට ගිහලා බොරුවට වසුත් කියනවා නම් තමන් උපසම්පදා වෙලා මෙච්චර කල්ලි පැවිදි වෙලා මෙච්චර කල්ලි කියලා බොරු කියනවා නම් අන්න එයා යත බුද්ධං වන්දනං සාදීයති. මෙයා මේ වැඩිහිටියන්ගේ නැත්නම් ඇත්තරම් පැවිදි වෙලා ඉන්න අයගේ වැඳුම් ඉවසනවා දාසනෙන් පටිභාහති. ඊතර පොලිමේ වැඩිහිටියෙක් වගේ ගිහලා දාන ආදී වළඳනවාද මෙයත් තෙය සංවාසිකෙක් ගාන්ට යන ඔබයත් තේනක කියන තෙය සංවාසික. අයං ත්‍රිවිධෝපි තෙය සංවාසිකෝ. මේ තුන් දෙනාටම අනූපසම්පන්න වන උපසම්පාදේ තබ්බෝ. මේගොල්ලෝ අනූපසම්පන්නයි නම් උපසම්පදා කරන්න හොඳ නැහැ. උපසම්පදා නම් නසන්න ඕනේ. ඒ උපසම්පදා විතරක් නෙමෙයි පුන පබ්බජ්ජං යාචෙන්තෝපි. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ආයි පැවිද්ද ඉල්ලුවොත් ප්‍රවෘජ්ජාවක් දෙන්න එපා කියනවා. න පබ්බාජේ තබ්බෝ. මෙයාලට පැවිද්දත් සම්පූර්ණයෙන්ම වාරිතයි. එවම අපේ වචන නෙමෙයි අපිට ඕන විදිහට සාසනෙ පනව ගත්තේ වනේ මේ තියෙන්නේ. පුන පබ්බජ්ජං යාචන්තෝපි න පබ්බාජේ තබ්බෝ කියලා බොහොම පැහැදිලිවම අටුවාවම දක්වලා තියෙනවා. දැන් මේ සමහරුන්ට මේවා කිව්වහම මේ සමහරු මේවට කියන කතාවක් තමයි මේවා මේ වැඩි විනය අට කතාවල තියෙන්නේ අරකයි මේකයි කියලා. ඒ ඉතින් තමන්ගේ දුර්වලතාවය වහගන්න අටුවාව ආදී දේවල් වලට ගරහ කරන ඉතින් අඥානයෝ මේවා මේ අදිවිනය නෙමෙයි මේවා මහරහතන් වහන්සේලා විසින් බුදුරජාණන් වහන්සේගේ වචනය දැනගෙන ඒ ණය මාත්‍රෙන් තබපු කතා. මේවා මේ පෙළෙත් ඕන තරම් දකින්න පුළුවන්. ඉතින් තෙය සංවාසක කියන එක පෙළේ තියෙන කතාවක් නේ. මේවා පෙළේ ඕන තරම් දක්වලා තියෙනවා. මේ ප්‍රතික්ෂේප කිරීම වලට යන්නේ නැතුව මේවා ඉගෙන ගන්න එක තමයි පැවිද්දෙක් වුණාම කල යුත්තේ. ඒතර මේකෙදි පොඩි කතා ටිකක් දක්වලා තියෙනවා. මම මේ කතා ටික කියන්න රාජ බය, දුබ්බික්ක බය, කාන්තාර බය, රෝග බය, වේරි බය. මේ වගේ තැනකදී යම් කිසි කෙනෙක් ප්‍රවෘජ්‍ය ලිංගය ගන්නවද ඒ වගේ අයට කරන්න ඕනි විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම පැවිද්ද වාරිතයි හොරෙන් නිකමට සිවුරක් දාගත්ත පළියට පැවිද්ද වාරිත වෙන්නේ නැහැ. මේක වෙන්නේ මේ හොරකම් කරන කියන්නේ අපිරිසුදු චිත්තයෙන් ප්‍රවෘජ්‍ය සංවාසයේ මේ ලිංගය හොරකම් කරන්න හැදුවොත්. නැතුව දැන් අපි හිතමු කෙනෙක් රාජබය නිසා. ඒ කියන්නේ දැන් රජ කෙනෙක් කියනවා හවලාව අල්ලගන්න කියලා. එතකොට එයා මොකද කරන්නේ? පැවිදි වෙලා ඉන්නකොට සමහර රජුරු ඉන්නවා. එයා පැවිදි වුණාට පස්සේ මුකුත් කරේ නැහැ. ඒ නිසා ඉස්සර හොරුවෙම ඇවිල්ලා සමහර කලාවට පැවිදි වුණා. ඒකයි කියේ ප්‍රසිද්ධ හොරා මාන කරන්න එපා කියලා. මේ ඇවිල්ලා අපි හිතමුකෝ දැන් යම් කිසි කෙනෙක් අපේ රටේ රජතුමා මාව මරන්න එනවා. මරන්න එනකොට අපේ රටේ මම දන්නවා පැවිදි වුණා නම් මරන්නේ නැහැ කියලා. මම මොකද කරන්නේ? සිවුරක් දාගත්ත කියලා හිතන්නකෝ. අන්නේ සිවුර දාගත්තට පස්සේ රජතුමා ඒ සිවුර දාගත්ත හොරාගෙන තියෙන ක්‍රෝධය සංසිඳවා ගන්නවාද. එතකොට ඒ දැන් දාගත්ත කෙනා හොරටනේ පැවිද්දරන් තියෙන්නේ. එයා කල්පනා කරනවා මගේ රජබේ සංසිඳුණානේ. මෙයා මේ පැවිද්ද අතහරිනවා. මෙයා මේ පැවිද්ද සිවුර අතහැරලා ඔන්න ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ගාවට ඇවිල්ලා කියනවා මාව මහාන කරන්න කියලා. එතකොට මෙයා මහාන කරන්න පුළුවන්. මොකද මෙයා මේ රාජබය නිසා තමයි සිවුර දාගත්තේ අපිරිසුදු චිත්තයෙන් නෙමෙයි. එතකොට අපි හිතමුකෝ දැන් මෙයාට හිතනවා දැන් මෙයා ගිහිලින්ගේ අරන් આવොත් තමයි පැවිදි කරන්න කියලා. මෙයා ඒ සිවුර පිටින්ම හිතනවා සාසනීය නිසා තමයි මට ජීවිතය ලැබුණේ. ඒ නිසා මම දැන්මම පැවිදි වෙන්න ඕනි කියලා හිතලා සංවේග උපදවාගෙන ඒ ලිංගයෙන්ම ඇවිල්ලා ආගන්තුකවත් නොයිවසයි. කියන්නේ භික්ෂුන් වහන්සේලා විසින් වඳින්න එනකොට ආගන්තුකවත් කරන්න එනකොට ස්වාමීනි මට ප්‍රශ්නයක් තියෙනවා කියලා හරි භික්ෂුන් වහන්සේලා විචාරලා හරි නොවිචාරලා හරි තියෙනකොට Tamanට ඌ හැටි ප්‍රකාශ කරලා පැවිද්ද ඉල්ලුවොත් මෙයාව පැවිදි කරන්න කියලා දක්වලා තියෙනවා. ඉතින් මේක හොඳට මතක තියාගන්න මේ පිරිසිදු චිත්තය තමයි මෙතනදී වැදගත්. මෙතනටත් ඇවිල්ලා බොරුවට අර වත් පිළිවෙත් ආදී වසුවොත් එයාව පැවිදි කරන්න එපා කියලා දක්වලා තියෙනවා. ඒකට දුර්භීක්ෂ බය කියලා කියනවා. ඒ කියන්නේ දැන් දුර්භීක්ෂ කාලේ යම් කිසි කෙනෙක් Tamanට කන්න බොන්න අඩු නිසා පැවිදි වෙනවා කියලා හිතන්නකො. අන්නේ ශ්‍රමණ වේශය ගත්තට පස්සේ ඒ ශ්‍රමණ වේශයෙන් යම් කිසි දානමාන ආදී වළඳලා පස්සේ කාලෙකදී ඒ කියන්නේ සංඝයා මැදට යන්නේ නැතුව හොරාට ගිහිල්ලා අරගෙන ආපහු හොරාට ඇවිල්ලා කාලා බීලා වගේ පස්සේ කාලෙකදී අර වගේම ගිහිලින්ගේ අරගෙන ආවොත් මෙයාව මහාන කරන්න ඕනි. අර පළවෙනියට කිව්වා වගේම තමයි මේ හැමදේම වෙන්නේ. ඊළඟට කාන්තාරයක් අපි හිතමුකෝ දැකලා කාන්තාරිය තරණය කරන්න කැමති කෙනෙක් අපි તો කරත්ත ටිකක් යනවා. ඒකට ඒ කරත්තවල යන අය සාමාන්‍යයෙන් දැන් අද කාලේ බස් වල වගේ ස්වාමීන් වහන්සේලාව දැන් අද කාලේ බස් ස්වාමීන් වහන්සේලාව දාලා යනවානේ. ඒ කියන්නේ මෙහෙම වෙනවා හිටපු ගම. මේ විශේෂයෙන්ම ඔය රජයේ බස් එහෙම භික්ෂුන් වහන්සේලා කෝපන් වලින් යන නිසා බොහෝ වෙලාවට දාලා යනවා ඉතින් හයියෙන්.
හැබැයි ඒ කාලේ එහෙම නෑ ස්වාමීන් වහන්සේලාව දාලා ගියේ නෑ කරත්ත තිබ්බ නමුත් කරත්තවල ස්වාමීන් වහන්සේලාව දාගෙන ගියා. ඒ නිසා මේ කාන්තාරයෙන් ඉක්මෙන්න ඕනි කියලා හිතලා පැවිදි ලිංගය අරගෙන ඒක ගියොත් ඒකත් අපිරිසිදු චිත්තයෙන් නොකරන නිසා පළමුව කියන ලද්දා සමාන කොටගෙන මේවා කරන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ කාන්තාර බියකදී වුණත් තමන් මේ පැවිදි ලිංගය මේ විදිහට පිරිසිදු චිත්තයෙන් ගත්තොත් රෝග බිය කියලා එකකුත් තියෙනවා. රෝග බිය කියලා කියන්නේ අසනීප අමාරුවක් වෙච්ච වෙලාවක ශ්‍රමණයන් වහන්සේ නමක් වුණාම මට සලකයි කියලා හිතලා පිරිසිදු හිතින් ශ්‍රමණයන් වහන්සේ නමක් වෙලා වත් එහෙම ඉවසොත් ඉතින් මෙතනදී පැවිදි වුණා කියලා බොරු කියලා ස්වාමීන් වහන්සේලාගේ වත් පිළිවෙත් ඉවසලා වන්දනාමානිය අරගෙන ඒව කරගත්තොත් පැවිද්ද නැති වෙනවා තේ සංවාසකෙක් බවට පත් වෙලා. එහෙම නැති වුණොත් මෙතනදී රෝග බිය සංසිඳුණාට පස්සේ මෙයාට ආපහු ගිහි වේශය අරගෙන ආවොත් උනත් මහාන කරන්නත් පුළුවන්කම තියෙනවා. මේවා ඉතින් විනය දන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා තමන් ඇත්ත කියන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනදී වඩා වැදගත්. තමන්ට වෙච්ච දේ ඇත්තම කිව්වට පස්සේ විනය දන්න ස්වාමීන් වහන්සේ කියනවා ඔයගලන්ට මහාන වෙන්න පුළුවන් තත්වයකද ඉන්නේ බැරි තත්වයකද ඉන්නේ කියලා හිත විමසලා. මේ බොරු කියලා මහාන වුණොත් එහෙම ඉතින් අපායගාමී අකුසලයක් තමයි වෙන්නේ සංඝයාගේ දේවල් පරිහරණය කිරීම නිසා. වෛරී බය කියන එකත් එහෙමයි. තමන්ට ඉන්න හතුරෙක් ඒ හතුරුකමක් කරන්න එනවා නම් පැවිදි වුණාම මේකෙන් බේරෙන්න පුළුවන් කියලා. පැවිදි වේශය අරගෙන මේකෙන් පලා ගිහිල්ලා පස්සේ අර විදිහටම සංගමෙන්දර නබසම ගිහි වේශය අරගෙන ආවොත් එයාවත් මහාන කරන්න පුළුවන් පළවෙනියට කියපු ක්‍රමවේදයට අනුවම. මේව හොඳට මතක තියාගන්න ඕනේ. ඊළඟට අපි හිතමු තව කෙනෙක් ඉන්නවා එයා පැවිදි වෙලා උපසම්පදා වෙලා ඉන්නවා. ඉඳලා මොකද කරන්නේ මෙයා ගෙදර ගිහිල්ලා මෙයා කල්පනා කරනවා මම ශික්ෂා ප්‍රත්‍යක්ඛානය කරනවා මට මේ උපසම්පදා වෙන්න අමාරුයි පැවිද්දින්න අමාරුයි ගිහි තිමන්දාරුයි කියලා. මාව ගිහි කෙනෙක් විදියට දරා ගන්න කියලා අපි මේක මෛතුන ධම්ම පරාජිකාවේදී මේ ශික්ෂා ප්‍රත්‍යක්ඛානය කරන විදිය ගැන කතා කරමු ටිකක් දිගට. ශික්ෂාව පටිභාහනය කරනවා. ශික්ෂාව ප්‍රතික්ෂේප කරනවා. කරලා දැන් මේ සිවුරු අපරාධනේ සිවුරු වලට කරන්න දෙයක් නැහැ. දැන් අද කාලේ නම් සිවුරු වලට ගියාම ස්වාමීන් වහන්සේලා සිවුරු විසික් කරනවා නේ. ඉස්සර ස්වාමීන් වහන්සේලා එහෙම නැහැ. මේ සිවුරු නැසිලා ගියොත් එහෙම අපරාධයක්. මේ සිවුරු මම අරගෙන යන්න බෑ. මම අතේ අරගෙන ගියොත් මම සිවුරු හොරෙක් කියලා මාව අල්ලයියි. ඒ නිසා මම මේ සිවුරු කාය පරිහාරිය කොටගෙන කියන්නේ කයට දාගෙන පන්සලට ගිහලා සිවුරු බාර දීලා කියලා හිතාගෙන යනවා. එනකොට දැන් මේ ලොකු සයින්සේ නමක් කියලා හිතන්නකෝ ගියේ. යනකොට පොඩි ස්වාමීන් වහන්සේලා දුවගෙන ඇවිල්ලා වන්දනා වතාවත් කරනකොට ඔහු ඉවසුවේ නැති වුණා. තමන් ඇත්තම ප්‍රකාශ කළොත් අපි හිතමු දැන් මට වුණා කියලා මේක මම ගෙදර ගිහිල්ලා ශික්ෂා ප්‍රත්‍යක්ඛානය කරලා මොකද කරන්නේ මම ආපහු මගේ සිවුරු අපරාධනේ භික්ෂුන් වහන්සේලාට පරිහරණයට දෙනවා කියලා මම එනවා. මම එනකොට දැන් පොඩි ස්වාමීන් වහන්සේලා දුවගෙන ඇවිල්ලා වතාවත් වත් පිළිවෙත් කරනකොට මේ ආයතු මට මේ ස්වාමීන් වහන්සේ මට වඳින්න එපා. මෙහිමයි මට මෙහෙම ප්‍රශ්නයක් වුණා. මම ශික්ෂා ප්‍රත්‍යක්ඛානය කරලා තියෙන කියලා මම ඇත්ත කිව්වොත් ඒ තාක් මම තේ සංවාසකෙක් වෙන්නේ. එතකොට අපි හිතමු දැන් මගේ පොඩි හාමුදුරුවෝ ටික මේ අනේ අපේ ලොකු හාමුදුරුවෝ හිම කෙනෙක් නෙමෙයි අපි දැන් ඔබ වහන්සේට යන්න දෙන්නේ ආයිත් මහාන කරනවා කියලා බලහත්කාරයෙන් අරගෙන මහා මහාන කරා කියලා. අර ඇඳගෙන හිටිය සිවුරු පහ කරන්න ඕනේ පළවෙනියටම. ඇඳගෙන තිබ්බ සිවුරු පහ කරලා නැවත පැවිදි කරන්න ඕනේ. අන්න එහෙම පැවිදි කළොත් දැන් බලහත්කාරයෙන් පොඩි ස්වාමීන් වහන්සේලා අරගෙන පැවිදි කරත් ඇත්ත කියලා තිබ්බොත් ඒ සංවාසකෙක් නොවුනොත් පැවිද්ද පිහිටනවා. හැබැයි පොඩි ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ නේ මම ශික්ෂා ප්‍රත්‍යක්ඛානය කරා කියලා ඔන්න ඔහි නිකම්ම ඉන්නවා කියලා හිතාගෙන හොරාට හිටියොත් අන්න තේ සංවාසකෙක් ගාන්ට යනවා. එයාව පැවිදි කරන්න හොඳ නැහැ. අපි හිතමුකෝ තව එක්කෙනෙක් ගෙදර ගිහිල්ලා ගිහි වෙලා කුඹුරක් එහෙම කරලා පස්සේ කාලෙක මාස 3කට පස්සේ ආයිත් සිවුර දාගෙන එනවා. එතකොට මෙයා එන්නේ දැන් අපි හිතමු මෙයා සිවුර දාගන්නෙම හොර හිතින් මම ගිහි වුණා කියලා කියන්නේ නේ. මම නිකන් ඔය කොහේ හරි සිරිපාද පැත්තේ සීගිරිය පැත්තේ හිටියා කියලා කියනවා කියලා අර ශ්‍රමණ වේශය ගන්න කාලෙදිම කාටවත් දන්වන්නේ නැහැ කියලා හිතකින් ශ්‍රමණ වේශය ගත්තද ඒ ගැනීමෙන්ම තේ සංවාසකෙක් වෙනවා. හැබැයි එතකොටම ආපහු මෙයාට හිතුනොත් එහෙම දැන් ශ්‍රමණ වේශය ගන්නා කාලේ දැන් කියන්නේ මෙයා ඒ සිවුරු දාගන්න ඕනේ හොරෙන් දාගන්නකොට හිතනවා මම මේක ගිහිල්ලා කියනවා කියලා. අන්න එතකොට යා තේ සංවාසකෙක් වෙන්නේ. පන්සලට ගියාට පස්සේ ඇහුවොත් කොයිද ස්වාමීන් වහන්සේ ගියේ කියලා අනේ මුන්වහන්සේලා මං ගැන දන්නේ නැහනේ මං ඇත්ත කියන්නේ නැහැ කියලා මේ වංචා කරනකොට අර දූර නික්කේපේ කිරීමත් එක්ක මේ කියන්නේ මම කියන්නේ නැහැ කියලා හිතීමත් එක්කම තේය සංවාසකෙක් බවට පත් වෙනවා. ඊළඟට මෙතනදී තව කතාවක් තියෙනවා. මම මේ ඔක්කොගෙම පාලි කියන්න ගන්නේ නැත්නම් මේ වීඩියෝ දිග වෙන නිසා නැත්නම් මේ වගේ මේ දක්වලා තියෙනවා ලස්සන්ට. මේවා බලන්න විනය පිටක අට කතාවේ තියෙන මහවග්ගට්ට කතාවේ මහා කන්දකේ තමයි මේවා දක්වලා තියෙන්නේ. මිතින් අපරෝ දහර සාමණේරෝ මහන්තෝවාපන අභ්‍යත්තෝ. මේ කියනවා මේ යම්කිසි සාමණේරයෙක් තරුණ කෙනෙක් මේ අභ්‍යත්ත කියන්නේ මේ වික්ත නැහැ. එයා මොකද කරන්නේ අර වගේම ගිහි ගෙදර ගිහිල්ලා සිවුරු හරිනවා. සිවුරු හැරලා මෙයා කර්මාන්ත කරලා ඒ කර්මාන්තය ඉවරනාට පස්සේ ඥාති මොකද කරන්නේ? මෙයාව අල්ලලා සිවුරුකුත් පොරලා පාත්‍රයකුත් දීලා ඔයා යන්න මහණෙක්ම වෙන්න ගෙදරින්ද කියලා වැඩක් නැහැ නේ කියලා එවනවා. දැනකොට මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ පොඩි සාමණේරනේ. මෙයා දන්නේ නැහැ මෙහෙම තෙය සංවාසකෙක් වෙලා කියලා මම. එතකොට භික්ෂුන් වහන්සේලාටත් ඔය ගැන ගාණක් නැහැ. භික්ෂුන් වහන්සේලාත් මොකද කරන්නේ? දැන් මෙයා සාමණේරයෙක් විදිහටම ඉන්නවා. මෙන්න මේ විදිහට නොදැනගෙන ඉඳලා යම්කිසි වෙලාවකට මෙයා උපසම්පදා කළොත් මෙයා මේ පිරිසුදු සිතක් කියන්නේ අපිරිසුදු හිතක් තිබ්බේ නැහැනේ. ඒ නිසා මෙයාට මනාව උපසම්පදාව පිළිටනවා. මොකද මෙයා දැනගෙන කරපු දෙයක් නෙමෙයි මේක. හරිද? මේ අර හොර හිත කියන එක තියෙන්න ඕනේ. මම මෙහෙම හොරාට පැවිදි වෙලා ඉන්නවා කියන හිත තියෙන්න ඕනේ. ඕක තමයි මෙතනදී වැදගත්ම. එතකොට දැන් අනූපසම්පන්න කාලයේදීම
දැන් මේ විනය විනිශ්චය කරනවා නැත්නම් මේ උගන්වනවා. දැන් මෙහෙම උගන්වනවනේ උගන්වනකොට ඔන්න කෙනෙක්ට මතක් වෙනවා අනේ දෙයියනේ මාත් මෙහෙම කරානේ. අහවල් සංගීතය බලන්න ගිහිල්ලා මම මේ සිවුරු ඇරලා නටලා කරලා ආවනේ. දැන් මාව ඉතින් කවුරුත් දන්නේ නැන්නේ මං සිවුරු ඇරියා කියලා මං ගිහි වුණා කියලා කවුරුත් දන්නේ නැන්නේ. ඔන්න හොරාටම ඉඳලා උපසම්පදා වෙනවා. එහෙම බෑ. දැන් මේක ඇහෙනකොටම ගිහිල්ලා තමන්ගේ ස්වාමීන් වහන්සේලාට ඇත්ත කිව්වොත්. අන්නේ ඇත්ත කිව්වොත් එයාට පිරිසිදුවට මේ පැවිදි උපසම්පදාදී පිළිහිටනවා. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? මේ දූරනික්කේපේ කරද්දිම මේ දන්නේ නැහනේ මේගොල්ලෝ දන්නේ නැහැ. මං ඒ නිසා හොරාට ඉන්නවා කියපු ඇසිල්ලෙම තෙయ్య සංවාසකෙක් බවට පත් වෙනවා. ඉතින් මේවා වෙනවා. අද ස්වාමීන් වහන්සේලා බොහෝ වෙලාවට ඔය අපි දකිනවා මේ සමහරක් වෙලාවට මාතලේ පැත්තේම මට ඔය කිව්වා ත්‍රිවිල් 11 අයියා කෙනෙක් ත්‍රිවිල් එකට නැගලා සිවුර පැත්තකින් තියලා කලිසම් ෂර්ට් දාගෙන සංගීත බලන්න යනවා කියලා. ඒතර දැන් මේ වගේ තැන්වලදී මම මේ කියන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා කෙරේ කරුණාවෙන් මම මේ ටික කියන්නේ. මේ ওই වගේ තැන්වලදී හොඳට බලන්න ඕනේ. දැන් මේ සාමණේර පැවිද්ද කියන එක ඇත්තරම මේ තුන ධර්ම සේවනීය යෙදුනොත් තමන් සාමණේරව ඉන්නවා කියන සිහිය තියෙනවා නම් පැවිද්ද නැති වෙන්නේ. එහෙම නැති වෙච්ච ගමන් පැවිද්ද නැති වෙනවා. ආයි සිවුර දාගද්දි තෙయ్య සංවාසකෙක් වෙනවා. ඉතින් මේ වගේ විනිශ්චයන් හරිම පුංචි තමන්ට මේ වගේ දෙයක් වෙලා තියෙනවා නම් ඉක්මනටම විනයදර ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා විසඳ ගන්න එක තමයි කරන්න ඕනේ. හරි? මේ අපේ කතාව නෙමෙයි මේක මේ දක්වලා තියෙනවා. ඒක මේ තියෙන ඒකෝ බික්කු කාසායේ සෞස්සාව ඕදාතන් නිවාසෙත්වා. මේ කියන්නේ මේ භික්ෂුවක් විදිහට ඉන්නවා කියලා දැනගෙන භික්ෂුත්වය බහා තබන්නේ නැතුව සුදුරෙදී ඇඳලා මෙවුන් දම් සේවනය කළ නැවත සිවුරු ඇඳගෙන හිටියත් එයා තෙయ్య සංවාසයක් වෙන්නේ. මේක හොරහිතින් කරොත් භික්ෂුත්වය බහා තබල කරොත් මෙන්න මෙතනදී තෙయ్య සංවාසකයෙක් ගන්නට යනවා. ඉතින් මේවා ටිකක් විස්තර සහිතව කියලා දෙන්නේ. මේවා හොඳට බලලා තේරුම් ගන්න නැවත නැවත ශ්‍රවණය කරද්දී මේවා ගැන ලොකු විස්තරයක් ඔබටම තේරෙයි මොනවද මේ කියලා තියෙන්නේ කියලා. ඒතර මේවා හොඳට දැනගන්න ඕනේ. තමන්ගේ භික්ෂුත්වය කොයි වෙලේකවත් බහා තබන්න හොඳ නැහැ. දැන් අපි හිතමුකෝ සුදුරෙදී අඳින්න ඕනේ නැහැ. සාමණේර ස්වාමීන් වහන්සේ නමක් එක්තරා ආකාරයකට මේ අපේ සිවුරම අරගෙන සිවුරම මෙහෙම දාගෙන මේ වැටිය වගේ දැන් ඔය අපේ හිටපු മന്ത്രിවරු එහෙම හිටපු ගමන් රතු රෙද්දක් දාගන්නේ කරේ අන්න ඒ වගේ සිවුර අරගෙන ඒ සිවුර වැටියක් බවට කරලා සිවුර අකුල වල වැටියක් කරලා ඒක බෙල්ලේ දාගෙන මට මේ ගීවේශය ගැලපෙනවද නොගැලපෙනවද කියලා කල්පනා කරනකොට ඒ තාක් සාමණේර භාවය රැකෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මට මේ වේශය හොබී නැත්නම් මට මේ වේශය කැපය මේ වේශය මං පිළිගන්නවා කියලා පිළිගෙන නැවත ශ්‍රමණ වේශය ඉවසුවොත් නෑ එක්ක සිවුරම දාගන්නවා කියලා අන්න එතෙන්දි තෙయ్య සංවාසකෙක් වෙනවා. ඉතින් මේවා හරි භයානකයි. මේවා ගැන හොඳට තේරුම් ගන්න ඕනේ මේ එහෙම නැති වුණොත් Taman දන්නේම නැතුව දැන් සමහර ස්වාමීන් වහන්සේලා සිවුරෙන් මේ මම මෙහෙම දාගෙන මම ආගමැතිතුමා වගේ මම ජනාධිපතිතුමා වගේ කියලා මේ එහෙම සාමණේර ස්වාමීන් වහන්සේලා ආසාවට කරනවා. ඉතින් ඒකයි පොඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ සාමාන්‍යයෙන් දෙයක් තේරුම් ගන්න බැරි උන්වහන්සේලාට මේවා කියලා දෙන්න ඕනේ. මෙහෙම කරන්න එපා කොයිම වෙලේකවත් උනොත් මට කියන්න අනිවාර්යෙන් කියලා. කියන්නේ ගිහි වෙනවා කියලා හිතන්නවත් එපා කියලා කියනෝනේ හිතනොත්වත් කියන්න කියලා කියන්න ඕනේ. හරි. එහෙම කියලා කිව්වහම ස්වාමීන් වහන්සේලාට මේක තේරෙනවා. අපේ දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා ඉන්න හිටපු ගමන් ඔය ඇලකට එහෙම නාන්න ගියාට පස්සේ උන්වහන්සේලාගේ සිවුරු එහෙම ගැලවුණොත් ටක් ගාලා දුවගෙන ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියන ඔක්කොටම කලින් කැලේ මැද්දෙන් ඇවිල්ලා හරි. සායින්ස් මෙහෙම අපේ සිවුර මෙහෙම වුණා අපි මොකද කරන්න ඕනේ කියලා. එතකොට ලොකු ස්වාමීන් වහන්සේලාට කතා කරලා අපි ඒවට අවශ්‍ය උපදෙස් අරගෙන උන්වහන්සේලාට විනයානුකූලව ආපහු සිල් දීලා ඒ පැවිදි භාවය පිළිබඳව ඇති වෙන සැකය දුරු කරනවා. නැත්තම් උන්වහන්සේලා අනාගතයේදී උපසම්පදා වෙද්දී අනේ දෙයිනි මගේ අතින් සිවුර ගැලවිලා තියෙනවානේ මට උපසම්පදා වෙන්න පුළුවන්ද නැද්ද දන්නේ නැහැ කියලා අනාගතේ සැක උපදිනවා. අන්න ඒ නිසා මේව හොඳට මතක තියාගන්න ඕනේ. කොයිම වෙලාවකවත් සාමණේර සයන්සලා ගිහි වේශය ඉවසන්න හොඳ නැහැ. හැබැයි මෙහෙමකුත් තියෙනවා මෙතන. දැන් මේ මං කිව්ව ඇඳගෙන ඉන්න සිවුර මේ අකුලල වැටියක් කරගත්තොත් මෙහෙම වෙන්නේ. සිවුර ඇඳලා සිවුර උඩින් ගිහි රෙද්දක් ඇඳලා. නැත්නම් සිවුර උඩින් ෂර්ට් එකක් හරි මොකක් හරි අඳිනවා. ඇඳලා දැන් යට සිවුර තියෙනවනේ. අන්න එතකොට විමසුවත් පිළිගත්තත් එතකොට රැකෙනවා. මොකද යට සිවුර තියෙන නිසා. හරිද? ඒ කියන්නේ සිවුරු සංඥාව හිතේ කෙලවරක හරි තියෙනවනේ. අන්න ඒ නිසා මේක රැකෙනවා. එහෙම දක්වලා තියෙනවා. මේක තියෙනවා සමන්තපාසාදික අට කතාවේ. තමයි මේ මට සිංහල එකේ මම කියන්නම් තියෙන තැන 62 වෙනි පිටුව 63 වෙනි පිටුව ඔන්න ඔය වගේ පිටුවල සිංහල සමන්තපාසාදිකාව කියනවා නම් තෙయ్య සංවාසක කතා. මේක බලන්න. සමන්තපාසාදිකා නිල් පාට පොත් 3ක් තියෙනවා. 3 වෙනි පොතේ 60 61 62 වගේ පිටුවල තමයි මේවා තියෙන්නේ. 63 ඒ වගේ පිටුවල මේවා දක්වලා තිබ්බා. එතකොට සිංහලෙන්ම මේවා තියෙන නිසා හොඳට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට Tamanට කොහොමද තෙయ్య සංවාසකෙක් බවට පත් වෙන්නේ කියලා. මේ තමයි තෙయ్య සංවාසක ගැන ඉතින් කියන්න තියෙන දේවල් ටික. මීට අමතරව මුකුත් අට කතාවන් වල නම් දක්වලා නැහැ. අටුවාවන් වලදී මේවා දැක්වෙන ටික තේරුම් ගත්තොත් Tamanට ඇත්තටම අපිරිසිදු චිත්තෙන් හොරකම් කරන්න හොඳ නැහැ පැවිද්ද කියන එක. එහෙම කරගත්තාට පස්සේ Tamanට තෙయ్య සංවාසකෙක් නොවි ජීවත් වෙන්න පුළුවන්. මේකේ ලොකු විස්තරයක් තියෙනවා පාලියෙන් තෙయ్య සංවාසක කතාවත්තු කියලා. තෙయ్య සංවාසක වත්තු කතා කියලා. ඉතින් මේ විස්තරය සම්පූර්ණයෙන් කියවගත්තොත් මේ පිළිබඳව ලොකු අවබෝධයක් ගන්න පුළුවන්කම ලැබෙනවා.
ඊළඟට අපි යනවා තිත්‍ය පක්කන්ත කතා කියන එකට. තිත්‍ය පක්කන්තක කතා කියලා කියන්නේ තිත්‍යේසු පක්කන්තෝ පවිට්ඨෝති කියලා කියනවා. ඒ කියන්නේ තේරතකයන් අතරට ගියේ පිවිසියේ නේ. මේ කියන්නේ මෙතනදී දක්වලා තියෙනවා එත්තපන තිත්‍යේසු පක්කන්තෝ පවිට්ඨෝති තිත්‍ය පක්කන්තකෝ. තීර්ථකයන් අතරට ගියපු කෙනෙක් ඉන්නවනම් පිවිසිච්ච කෙනෙක් ඉන්නවනම් එයාට තිත්‍ය පක්කන්තක් කියලා කියනවා. එයාව උපසම්පදා විතරක් නෙමෙයි පැවිදිත් කරන්න බෑ. කිසිසේත්ම පැවිදි කරන්න බෑ. ඒකයි කියලා තියෙන්නේ මේ සෝන කේවලම්ම උපසම්පාදේ තබ්බෝ. අතකෝන පබ්බාජේ තබ්බෝපි. පැවිදි කරන්නත් එපා කියලා කියනවා. තත්‍රායන් විනිච්චයෝ. මේ තියෙන එක විනිශ්චයයි. කොහොමද දක්වලා තියෙනවා? උපසම්පන්නෝ බික්කු තිත්‍යෝ භවිසාමීති සලිංගේනව තේසං උපස්සයන් ගච්ඡති. යම්කිසි උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් මම තීර්ථක වෙනවා කියලා හිතාගෙන දැන් තීර්ථක අසපෝකට යනවාද? ඒ යන පියවරක් පාසා දුකලාපත්‍යක් වෙනවා. තීර්ථක වේශය ගත් ගමම්ම තිත්‍ය පක්කන්තක භාවයට යනවා. යම්කිසි කෙනෙක් තමන්ම තීර්ථක වෙනවා කියලා හිතාගෙන කුසවැහැරි ආදී අඳිනවද? අන්න දැන් මේ වර්තමාන කාලේ ඉන්නවා මෙහෙම අය. සමහරක් වෙලාවට හරිද මේගොල්ලෝ තිත්‍ය පක්කන්තක භාවයට යන්න පුළුවන්. එක එක දෘෂ්ටි සහගත වෙච්ච අය ඉන්නවා. ඉතින් සමහරක් විට මේගොල්ලෝ ඔය තාපසනිකායන් ආදී වගේ බිහි වෙච්ච අය බොහෝ විට තිත්‍ය පක්කන්තක භාවයට යන්නත් පුළුවන්. ඉතින් විනිශ්චය කරලා බලන්න ඕනේ ඒවා. ඒ අයගේ හිතත් එක්ක. එතකොට අපි හිතමු යම්කිසි කෙනෙක් දැන් නානවා. දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නානවා කියලා හිතන්නකො උන්වහන්සේලාට පුළුවන් ඇඟේ සිවුරක් නැතුව පෙන් පහසු වෙන්න. තමන් නග්නව පෙන් පහසු වෙනවා කියලා හිතන්න. ඒ නග්නව පෙන් පහසු වෙනකොට තමන්ගේ දිහා බලලා තමන්ට හිතෙනවා මට මේ ආජීවක භාවය වඩා ගැලපෙනවා කියලා. හරිද? දැන් ඔය ආජීවකයෝ ඉන්නවනේ නග්නව ඉන්න. ගෙඳුමක්වත් නැති. එහම ආජීවක භාවය හොඳයි කියලා හිතලා ආජීවකයෙක් වෙනවා කියලා හිතාගෙන සිවුරු ගන්න නැතුව ඒ නග්නවම ආජීවකයෝ ගාවට යනවා. පියවරක් පාසා දුකුලා යනවා. අතරමඟදී හිතෙනවා මෙයාට මේ හිරියොත් අප්පේ ඉපදිලා මේ අනේ මේ මොන ලැජ්ජ නැති වැඩක්ද කියලා හිතුනොත් එහෙම අන්න දුකලාපත්‍යක් දැසීමෙන් මෙයාට මේ ආපත්‍ය මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ වගේ කෙනෙක් අර නග්නයන්ගේ නැත්නම් ආජීවකයන්ගේ අසපෝට යනවා. ගියාට පස්සේ නග්නයෝ කියනවා මේ ඔය සිවුර පිටින් ඉන්න සාසනය කොච්චර හොඳද කියලා. ඒ නග්න වෙලා ඉන්න ආජීවකයෝම කියලා හරි Tamanටම හරි දැනෙනවා අම්බෝ මේගොල්ලන්ගේ පැවිද්ද කොච්චර මේ දුකක්ද මම මේ ලබලා ඉන්න පැවිද්ද කොච්චර සැපක්ද කියලා හිතුනොත් අන්න එතනදිත් මෙයා මේ නවතිනවා මිදෙනවා. ඒ කියන්නේ මෙයා තිත්‍ය පක්කන්තක භාවයට යන්නේ නැහැ. හැබැයි අර ආජීවක භාවයේ ඉවසලා කෙස් ගහක්වත් සින්දොත් මොනර පිල්ලාදී ඇන්දොත් ඔවුන්ගේ වේශය ගත්තොත් මෙන්න මේ පැවිද්ද නැති වෙලා යනවා. ආපහු පස්සේ හිතුනට මේක ශ්‍රේෂ්ඨයි කියලා එයා මිදෙන්නේ නැහැ. එයා තිත්‍ය පක්කන්තකෙක් බවටපත් වෙනවා. ඒ ලබ්ධිය පිළිගන්නකම්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ටෙස්ට් කරන්න මම හොඳයිද නැද්ද කියලා මේ ආජීවකෙක් වුණාම හොඳයිද මොනර පිලක් ඇඳාම හොඳයිද කියලා ඇඳලා බැලුවට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකගේ දැන් මේ ලබ්ධිය පිළිගන්නකම්ම මේක බින්දෙන්නේ නැහැ. තිත්‍ය පක්කන්තකෙක් වෙන්නේ නැහැ. පිළිගත්ත ඇසිල්ලේම තිත්‍ය පක්කන්තකෙක් භාවයටපත් වෙනවා. එතකොට කවුරු හරි හොරු ඇවිල්ලා සිවුරු වගේ පැහැරගෙන ගිය වෙලාවක තමන් කුසවැහැරි ඇඳගත්ත කියලා තීර්ථකෙක් බවටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාගේ පැවිද්ද රැකෙන බව මතක තියාගන්න ඕනේ. මේ තිත්‍ය පක්කන්තක කියන එක විශේෂම උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තමයි කිව්වේ. ඒ නිසා මෙහෙම කතාවකුත් මේක දක්වලා තිනවා. අයංච තිත්‍ය පක්කන්තකෝ නාම උපසම්පන්න බික්කු කතිතෝ කියලා කියනවා. මේක හරිම වැදගත්. මේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් තිත්‍ය පක්කන්තක භාවයටපත් වුණොත් තමයි ආයි උපසම්පදා කරන්න හොඳත් නැහැ, ආයි පැවිදි කරන්න හොඳත් නැහැ. හැබැයි සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. නිසා තස්මා ඒ නිසා කියලා තිනවා සාමණේරෝ සලිංගේන තිත්තායතනං ගතෝපි පුන පබ්බජංච උපසම්පදංච ලබතීති කුරුන්දියන් වුත්තං. කුරුන්දි කියන අට කතාව කියලා දෙනවා කියලා දක්වලා තිනවා බුද්ධඝෝසාචාර්යින් වහන්සේ. මේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් තිත්‍ය පක්කන්තකෙක් වුණොත් තමයි ආයි පැවිද්ද උපසම්පදාවයි දෙන්න හොඳ නැත්තේ. සාමණේර කෙනෙක් සාමණේර ස්වභාවයෙන්ම ගිහිල්ලා තීර්ථකෙක් බවට පත් වුණත් එයාට පැවිද්දත් උපසම්පදාවත් දෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ නිසා මේක මතක තියාගන්න. සාමණේරයාට මේකෙදි වෙනස්, උපසම්පදා ස්වාමීන් වහන්සේද මේකේ ලැබෙන විදිය ටිකක් ඊට වඩා වෙනස්. මේකෙදි තව කතාවක් දක්වලා තියෙනවා. ඒ නිසා පුරිමෝපන්න තේය සංවාසකෝ අනුපසම්පන්න තේන කතිතෝ කියලා. ඒ කියන්නේ මේ තේය සංවාසක කතාවත් අනුපසම්පන්නයට තමයි මේකෙදි විශේෂයෙන්ම දක්වලා තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා වස් කිව්වොත් තමයි මේකේ ප්‍රශ්නයක් වෙන්නේ. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් වස් දෙකක ස්වාමීන් වහන්සේ නමක් Tamanට වස් පහයි කියලා කිව්වට තේය සංවාසකෙක් වෙන්නේ. සාමණේර කෙනෙක් බොරු වස් කිව්වොත් හෝ බොරු පැවිද්දක් ගත්තොත් තමයි මෙතනදී එයා තේය සංවාසකෙක් බවට පත් වෙන්නේ. වස් දෙක තුනක් තියෙන හාමුදුර කෙනෙක් මට වස් 10යි කියලා කිව්වයි කියලා කවදාවත් තේය සංවාසකෙක් භාවයට පත් වෙන්නේ නැහැ. ඉතින් මේවා එහෙම කරන්න හොඳ නැහැ. එතකොට උන්වහන්සේට තව විශේෂත්වයක් මෙතන දක්වලා තියෙනවා. ලිංගේ සෞස්සාව පරාජිකං ආපජ්ජිත්ව. ඒ කියන්නේ මේ ශ්‍රමණ ලිංගයේ උත්සාහ සහිතව පරාජිකාපත්තියට ආවත් ඒ ඇවිල්ලා භික්ෂු වර්ෂාදී ගණිනවා නම් ඒත් තේය සංවාසකෙක් වෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ පරාජිකාපත්තියට පත් වුණා නමුත් එයාට ලිංගයේ උත්සාහය තියෙනවා නම් මම මෙහෙම පැවිද්දෙක් කියන සංඥාව හරි හිත ඇතුලේ තියෙනවා නම් අන්න උන්වහන්සේ මේ වස් ගන්න ගැන්නත් දන්නේ නැති නිසා අර අපිරිසුදුම චිත්තයක් නැති නිසා මේ මෙතනදී තේය සංවාසකයෙක් බවට පත් වෙන්නේ නැහැ. පැවිද්ද ආපහු ලබන්න කියන්නේ සාමණේර පැවිද්ද ලබන්න පුළුවන් කියන එක දක්වලා තියෙනවා. ඉතින් මෙතන තමයි තිත්‍ය පක්කන්තක කතා කියලා කියන්නේ. ඊළඟට අපි යනවා
තිරච්ඡානගත වත්තු කතා කියන එකට. තිරස්චානීන්ට පැවිදි වෙන්න බෑ කියලා තමයි මේකේ කියලා දක්වලා තියෙන්නේ. මේක ගැන කියන්න ගොඩක් දේවල් නෑ. කිසිසේත්ම තිරච්ඡාන, ඒ කියන්නේ තිරස්චීන කෙනෙකුට නාග යෝනියේ ඉඳලා ඒ කාටත් මිනිසෙක් විදියට උපසම්පදා වෙන්න බෑ. ඇත්තට මේකේදී අන්තිම වාක්‍ය ගත්තාම අපිට මේක හොඳටම ප්‍රමාණවත් මේකේ කියලා තියෙනවා. එත්ත නාගෝවා හෝතු සුපන්න මානවකාදීනං වා අඤ්‍යතරෝ අන්තමසෝ සක්කං දේව රාජානං උපාදාය යෝකෝචි අමනුෂ්‍ය ජාතියෝ. මෙතනදී මේ තිරච්ඡාන කියලා කියන්නේ මනුෂ්‍ය නොවන අයට. එතකොට අමනුෂ්‍ය කියලා ගත්තාම අඩුම සක්‍ර දේවේන්ද්‍රයටවත් පැවිදි උපසම්පදා වෙන්න බෑ. මිනිස්සෙක් විය යුතුමයි. නාග යෝනිය ඉපදිලා මනුෂ්‍ය වෙස් ගන්න පුළුවන් කියලා සක්‍ර දේවේන්ද්‍රයා මනුෂ්‍ය වෙස් අරන් ආවා කියලා ඒගොල්ලන්ව පැවිදි කරන්නත් බෑ. උපසම්පදා කරන්නත් බෑ. උපසම්පදා වුණත් නසලා දාන්න ඕනි. කියන්නේ උපසම්පදා භූමියෙන් නසන්න කියලා කියනවා දැක්ක ගමන්. එයාට මේ පාර මේක කැප නැහැ කියලා. ඒ නිසා බලන්න මේ සක්‍ර දේවේන්ද්‍රයා වෙනවටත් වඩා මිනිස්සෙක් වෙලා පැවිදි උපසම්පදාව ලබනවා කියන එක ලේසි පහසු කතාවක් නෙමෙයි. මේ අඩුම සක්‍ර දේවේන්ද්‍රයටවත් මේක බෑ කියලා දක්වලා තියෙනවා අමනුෂ්‍ය ජාතිය නිසා. මේ තිරච්ඡානගත කියන එකේදී දෙවියොත් අයිති. දිව්‍ය ලෝකේ පයින්න සූදානම් වෙනවට වඩා ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න හදන එක ඊටාම වටිනවා. ඒකයි. ඊළඟට අපි යනවා මාතුඝාතකාදී වත්තු කතා කියන එකට. මේකෙදි දක්වලා තියෙනවා මම මේකේ අවශ්‍යම ටික කියන්නම්. සයම්පි මනුස්ස ජාති කෙනේව සතා සංචිච්ච ජීවිතා වෝරෝපිතා. තමන් මනුස්ස ජාතිය කෙනෙක් වෙලා මනුස්ස ජාතිකූ තමන්ගේම අම්මව මැරුවෝ. මෙයාට ඊළඟ ජීවිතේ මාතෘඝාත කර්මය විපාක භාවයට එන නිසා ප්‍රවෘජාවත් උපසම්පදාවත් වළක්වලා තියෙනවා. යමෙක් තමන්ගේ මේ කුඩා අම්මා, ඒ කියන්නේ සුළුමව වගේ කෙනෙක්ව මැරුවා කියලා, ඒ කියන්නේ මරන්නේ කියලා නෙමෙයි කියන්නේ. මම කියන්නේ පැවිද්ද උපසම්පදාව වාරිත නැහැ. තමන්ගේ මම්මවම දැන හෝ නොදැන මෙරලා තියෙන්න ඕනි පැවිදි උපසම්පදා වාරිත වෙන්න. දැන හෝ නොදැන උන්වහන්සේලාව පැවිදි උපසම්පදා කරන්න හොඳ නැහැ. ඒතර පීතෘඝාතක කියලා කියන්නේ ඒ විදියමයි. මාතුඝාතක පීතෘඝාතක කියලා කියනවා. පීතෘඝාතකයත් මේ ණයමයි. වෛශ්‍යාවගේ පුත්‍රයෙක් වුණත් මෙයා මගේ තාත්තා කියලා දන්නේ නැතුව, දැන් වෛශ්‍යාවගේ පුතෙක් නම් තාත්තා හොයාගන්න අමාරුයිනේ. තාත්තා කියලා දන්නේ නැතුව දැන හෝ නොදැන මැරුවොත් පීතෘඝාතක සංඛ්‍යාවට යනවා කියලා දක්වලා තියෙනවා. මේවා බොහොම ලස්සනට මේ අට කතාවන් වල කියලා දීලා තියෙනවා. මේවා හොඳට කියවලා බලන්න. මෙතන තියෙනවා සචේපිහි වේසියා පුත්තෝ හෝති අයං මේ පිතාති නජානාති යස සම්භවෙන නිබ්බන්තෝ සෝච අනේන ගාතිනෝ ඒත් පීතෘඝාතක සංඛ්‍යාවට යනවා කියලා මෙතෙන්දි දක්වලා තියෙනවා. අනන්තරීය කර්මයේම ස්පර්ශ වෙනවා කියලා දක්වලා තියෙනවා. අරහන්ත ඝාතක කියන්නේත් එහෙමයි. එතකොට මිනිස් රහතන් වහන්සේලාගේ ස්වභාවයෙන්ම දැනගන්න ඕනේ. මිනිස් ජාතියේ යම්කිසි කෙනෙක් පැවිදි නොවූ හෝ රහත් දරුවෙකු හරි රහත් දැරියෙක් හරි දැන දිවියෙන් තොර කරොත් අරහන්ත ඝාතකම් වෙනවා. අනන්තරී පාප කර්මයේ දෙනවා. මෙයාටත් ප්‍රවෘජාව උපසම්පදා වලකලා තියෙනවා. අමනුෂ්‍ය ජාතියේ තියෙන රහතන් වහන්සේ නමක් හෝ නැත්නම් මනුෂ්‍ය ජාතික වූ අනාගාමී උතුමන් වහන්සේ නමක් හෝ සෙසුවාරි පුද්ගලයෙක් හෝ නැසුවොත් යම්කිසි වැරදීමක් මොකක් හරි වෙලා අන්න එතනදී එයා ආනන්තරික පාප කර්මයේ සිදු කළ කෙනෙක් නෙමෙයි. යාට ප්‍රවෘජාව වලකලා නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රවෘජාව වෙන්න පුළුවන්, උපසම්පදා වෙන්න පුළුවන්. කර්මයේ බලවත්. නමුත් මේ ඉතින් පැවිද්ද එහෙම ලබන්න බැරි කමක් නැහැ. එහෙම දක්වලා තියෙනවා. ඊළඟට අපි හිතමු තිරසන් සතෙක් අපි හිතමු බල්ලෙක් රහතන් වහන්සේ නමක් හැපුවා කියලා. ඒතර මේක ආනන්තරික කර්මයක් වෙන්නේ නැහැ. ඒතර බල්ලෙක්නේ. ඒක ආනන්තරික කර්මයක් වෙන්නේ නැහැ. මේ එහෙම මරාගෙන කෑවත් ආනන්තරික කර්මය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉතින් කර්මයේ බලවත් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. මේ කර්මය බලවත් භාවය නිසා සත්වයට උනත් බොහොම දුක් විඳින්න වෙයි සංසාර ජීවිතේ. ඊළඟ තමයි බික්කුණී දූසකෝ බික්කවේ කියලා කියනවා. ඒතර බික්කුණී දූසක කියලා කියන්නේ වර්තමානයේ නම් මේවා වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා ගැන කතා කරන්න ඕනේ. භික්ෂුණී භාවයේ තියෙන භික්ෂුණියක්ව බලහත්කාරයෙන් දූෂ්‍ය ආදියට පත් කරොත් එයා බික්කුණී දූසක කියලා කියනවා. එයාට පැවිදි උපසම්පදාව සියල්ලම වලකලා තියෙනවා. දැන් අපි හිතමුකෝ භික්ෂුණියක් ඉන්නවා. දැන් මේ වර්තමානයේ මේවා නැති නිසා අපිට කතා කරන්න දෙයක් නැහැ. හරිද? වර්තමානයේ භික්ෂුණී ශාසනයක් නැහැ කිසිසේත්ම. මම නිකන් මේක විනිශ්චය විතරක් කියලා දෙන්නම්. අපි හිතමුකෝ ද භික්ෂුණියක් ඉන්න කාලෙක හරි අයිතින් හටගන්නෙත් නැහනේ. බොහෝ විට මේ ඉන්නකොට බලෙන් සුදුවත් හඳවලා හිත නැති කෙනෙක්වම හැබැයි මෙහෙම හිත කැමති කෙනෙක්ව කරොත් එතනදී බික්කුණී දූසක වෙන්නේ නැහැ. හිත කැමති නැති කෙනෙක්ව සුදුවත් අන්දවලා හරි බලහත්කාරයෙන් දූෂ්‍ය ආදියට පත් කළොත් එතනදී බික්කුණී දූසකෙක් බවට පත් වෙනවා. ඒතර බලහත්කාරයෙන් සුදුවත් හඳවලා කැමති හිත තියෙන කෙනෙක්ව දූෂණය කරොත් එතනදී බික්කුණී දූසක වෙන්නේ නැහැ. අන්න ඒකයි. මොකද ගිහි බව පිළිගත් ඇසිල්ලේම ඇය භික්ෂුණියක් වෙන්නේ නැති නිසා. ගිහි අර සූවිසි පරාජිකාවල තියෙනවනේ ගිහිවත ඉවසව ගමන් ඇය භික්ෂුණියක් වෙන්නේ නැහැ. ඒ පරාජිකා භාවයට පත් වෙනවා. ඒ නිසා ඇය ඒ ගිහි බව පිළිගත්ත ගමන්ම භික්ෂුණියක් වන්නේ නැහැ කියන එක මතක තියාගන්න ඕනේ.
ත්‍රික පාරක් මොකක් හරි වෙලා පරාජිකා වෙච්ච කෙනෙක්ව වරක් සිල්වපතකට පැමිණිච්ච කෙනෙක්ව දූෂිතාදිය කරාට සික්කමානා සික්සාමනීරීන ආදී දේවල් එම වැරදි ලෙස පිළිපද්ද කියලා ඒගොල්ලෝ කෙරෙහි එතකොටත් බික්කුණී දූෂකයෙක් වෙන්නේ නැහැ. ප්‍රෞಢ උපසම්පදාව ලැබෙනවා. මෙතනදී බික්කුණී දූෂක කියලා කියන්නේ රට්ටවාචිකාදී උපසම්පදාවෙන් උපසම්පදා වෙච්ච භික්ෂුණියක් පිරිසිදු මහා විහාර තේර සම්ප්‍රදායේ තියෙන භික්ෂුණියක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට සංඝ බේදක කියලා කියනවා. සංඝ බේදක කියලා කියන්නේ දේවදත්ත වගේ ශාසන ධර්මයට විරුද්ධ වූවක් විනයට විරුද්ධ වූවක් කරලා ධර්ම විනයෙන් පහ කරලා අපලෝකන ඤත්ති ද්විතීය ඤත්ති චතුර්ථ කර්මාදී කිසියම් හෝ විනය කර්මයක් කිරීම වශයෙන් සංඝයා බිඳිනවාද? එතකොට මේ සංඝ බේදය කරන්න පුළුවන් උපසම්පදා භික්ෂුවකට විතරයි. මොකද මේ විනය කර්මයක් කරන්න ඕනේ. අපලෝකන හරි ඤත්ති ද්විතීය හරි ඤත්ති චතුර්ථ හරි. ඒතර භික්ෂුන් වහන්සේලා අඩුම 9ක්වත් ඉන්න ඕනේ. එහෙම තමයි තියෙන්නේ. 9ක් ඉන්න ඕනේ. 9න් 4ක් කඩාගෙන ගියත් බෑ. 9න් වැඩිපුර පිරිසක් 5ක් කඩාගෙන යන්න ඕනේ. අන්න එහෙම තමයි මේක දක්වලා තියෙන්නේ. ඒතර ධර්ම විනය කාරණාවකදී විතරයි අපි දුක විනය කර්මයක් සිදු වෙන තැනදී විනය ධර්මය දන්න භික්ෂුවක් 5 දෙනෙක් කඩාගෙන ගිහලා වෙනම අපලෝකන කර්මයක් කරනවා. එතකොට එතනදී සංඝ ભેදය වෙන්නේ නැහැ. ඒක විනය ධර්මයට විරුද්ධ නැති නිසා. විනය ධර්මයට විරුද්ධ වශයෙන් කඩාගෙන ගිහිල්ලා කරොත් තමයි මේක දැන් ඔබ වහන්සේලා හිතන්නකෝ වර්තමානයේ භික්ෂුන් වහන්සේලා 25000ක් ඉන්නවා. උදාහරණයක්. මේ 25000ම විනය විරෝධී වැඩක් කරනවා. එක භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලා 10 දෙනෙක්ව කඩාගෙන ගිහිල්ලා හරියට අපලෝකන විනය කර්මයක් කරනවා. එතකොට උන්වහන්සේට සංඝ ભેද කර්මය වෙන්නේ නැහැ. හැබැයි 10 දෙනෙක් ඉන්න තැනක අවිනයවාදී විනය විරෝධී දෙයකට 5 දෙනෙක් හරි 6 දෙනෙක් හරි කඩාගෙන ගියොත් මේ 6 දෙනෙක් කඩාගෙන අතර වැඩි එක්කෙනෙක් කඩාගෙන යන්න ඕනේ. ඒ කඩාගෙන යාම ඇතුලේ සංඝ ભેද කර්මය කියන එක සිද්ධ වෙනවා. ඔහුටත් ප්‍රවෘජාවත් උපසම්පදාවත් සම්පූර්ණයෙන්ම වළක්වලා තියෙනවා. මේවා කියවලා බලන්න. මේවා මේ හොඳට බලන්න ඕනේ දේවල් අපි මේවට ලිපි ලියලා තියෙනවා. ඒවා කියවලා බැලුවාම ඔබට මේවා තේරුම් ගන්න පුළුවන්. ලෝහිතුප්පාදක කියලා කියන්නේ දුෂ්ට චිත්තයෙන් නේ බුදුරන් වහන්සේ කෙරෙහි වදක චිත්තයෙන් තථාගතයන් වහන්සේගේ ජීවමාන සිරුරෙහි මැස්සෙක්ට බොන්න පුළුවන් ප්‍රමාණයක් හරි යම්කිසි කෙනෙක් ලේ උපදවනවද මෙන්න මෙයාට කියනවා ලෝහිතුප්පාදක කියලා. මෙයාටත් ප්‍රවෘජාවත් උපසම්පදාවත් නැහැ. හැබැයි ජීවක වෛද්‍යවරයා වගේ මේ සතෙන් පළලා අර සුවපත්භාවයට පත් කරනවා නම් එතනදී ලේ හෙල්ලුවා කියලා ලෝහිතුප්පාදක වෙන්නේ නැහැ. ඔහු බොහොම පිං රැස් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ තමයි මාතුඝාතක, පීතුඝාතක, අරහන්තඝාතක, බික්කුණී දූෂක, ලෝහිතුප්පාදක කියන 5 දෙනා ගැන කතාවත් ඊළඟට දැන් අපි කතා කරලා තියෙනවා කීයක් ගැනද? අපි බලමු අපි කී දෙනෙක් ගැන කතා කරලා තියෙලා. පණ්ඩක් ගැන කතා කරා, තේය සංවාසක කතා කරා, තිත්තිය පක්කන්තක කතා කරා, තිරච්චීන ගත වත්තු කතා. එතකොට මෙතන 1 2 3 4යි, මාතුඝාතක 5යි, පීතුඝාතක 6යි, අරහන්තඝාතක 7යි, බික්කුණී දූෂක 8යි, ලෝහිතුප්පාදක මේ සංඝ ભેදක 10යි. මේ 10 අන්තිම එක තමයි අපි යන්නේ උබතෝ ව්‍යංජනක කතාවත්තු කියන එක. උබතෝ ව්‍යංජනක කියලා කියන්නේ මේ මෙතනදී කියනවා මේක ටිකක් විකෘති තත්වයක්. මේ උබතෝ ව්‍යංජනයකට ස්ත්‍රී නිමිත්තත් පුරුෂ නිමිත්තත් කියන මේ දෙකම තියෙනවා. ඇත්තටම උබතෝ ව්‍යංජනක දෙන්නයි. ඒ තමයි ස්ත්‍රී උබතෝ ව්‍යංජනකය සහ පුරුෂ උබතෝ ව්‍යංජනකය. ඒතකොට ස්ත්‍රී උබතෝ ව්‍යංජනයකේ ස්ත්‍රී නිමිත්ත ප්‍රකටයි, පුරුෂ නිමිත්ත ප්‍රකට නැහැ. පුරුෂ උබතෝ ව්‍යංජනක පුරුෂ නිමිත්ත ප්‍රකටයි, ස්ත්‍රී නිමිත්ත ප්‍රකට නැහැ. හැබැයි මේ දෙකම තියෙනවා. එතකොට මෙයාලට ගැප් ගන්නත් පුළුවන්. ස්ත්‍රී උබතෝ ව්‍යංජනයට ගැප් ගන්න පුළුවන්. එතකොට අනිත් අයව ගැප් ගන්නවන්නත් පුළුවන්. එයාට පුරුෂ නිමිත්තක් තියෙන නිසා. හැබැයි පුරුෂ උබතෝ ව්‍යංජනයට අනිත් අයව ගැප් ගන්නවන්න පුළුවන්. Tamanට ගැප් ගන්න බෑ. මේ දෙකම තියෙනවා. ඉතින් මේගොල්ලන්ට ඒ තැන්වලදී ඒ සිතිවිලි යනවා. අපි හිතමුකෝ ස්ත්‍රියක් එක්ක මෛතුන ධර්ම සේවනය කරද්දී පුරුෂ උබතෝ ව්‍යංජනයකේ පුරුෂ නිමිත්ත සැඟවිලා යනවා කියලා. ස්ත්‍රිය විදිහට හැසිරෙනකොට පුරුෂ නිමිත්ත සැඟවිලා යනවා කියලා. මේ වගේ ඉතින් මේවා ගැන තියෙනවා විශේෂම අත්තසාලනී අට කතාවේ ධම්මසංගණී අට කතාවේ විශේෂ විස්තර දක්වලා තියෙනවා. ඉතින් මම හිතනවා මේවා ඇති කියලා. මේ බොහෝ අයට මේවා ඉතින් තියෙන කතා නෙමෙයි. යම් කිසි කෙනෙකුට මේවා කතාවක් තියෙනවා නම් ඉතින් යාට උපසම්පදාවත් පැවිද්දත් වාරිතයි හොඳම දේ විනය දන්න ස්වාමීන් වහන්සේලාව හම්බ වෙලා මේවා ගැන විස්තර විග්‍රහ කරගන්න ඕනේ. ඉතින් ඒකාදස අභව්‍ය පුද්ගලයෝ ගැන කියලා දෙන්න තියෙන එච්චරයි. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති මේවා මේ හිතන තරම් ලේසි පහසු කතාවක් නෙමෙයි. මේවා අද දන්නෙත් නෑ බොහෝ අය. මේවා අහනකොටත් ඔබට තේරෙනවා ඇති කොච්චර මේ වගේ සියුම් විනිශ්චයන් තියෙනවද කියලා. තාම මේ විනය කියලා දෙන්න පටන් ගත්තේවත් නැහැ. තව ඇතුළට යනකොට තව සෑහෙන්න තියෙනවා මේ වගේ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ විනයාලංකාර ටීකාව එහෙම කියවන්න පුරුදු වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම මේ වගේ ලොකු කතා ලස්සන්ට දක්වලා තියෙනවා. මෙතන චට්ට සංගායනා විනය පිටක ටීකාවට ගියාට පස්සේ ගොඩාක් ටීකා තියෙනවා. විමති විනෝදනී සාරත්ත දීපනී. ඒතර විනයාලංකාර විමති විනෝදනී එහෙම බොහොම ලස්සනයි. සැක දුරු කරපු පොතක් මේක. බොහෝ සැක තියෙන තැන්වලදී විමති විනෝදනීය කියවන කෙනෙක්ට ඒ විමති විනෝදනියෙන් සැක දුරු වෙලා යනවා. ඒවා කියවනකොට අපි තේරුම් ගන්න ඕනේ ඒ කර්ම අකර්ම ගැන තියෙන කතා මේ විනයාලංකාර ටීකාව එහෙම බොහොම ලස්සනට දක්වලා තියෙනවා. අකුරක් සජ්ජායනා කරන විදිය පවා. ඒ නිසා මේවා භාවිතයට ගන්න ස්වාමීන් වහන්සේලා උත්සුක වෙත්වා.
මේ ඒකාදස භවයේ පුද්ගලයෝ ගැන දැනගෙන මේ ඒකාදස භවයේ පුද්ගලයන්ට පැවිදි උපසම්පදාවේ ඒ ආකාරයෙන් වාරිත වෙන බව දැනගෙන මේක නැවත සැරයක් අහන්න. අහනකොට තාපව ආපහු තේරෙනවා. මේක ෂෝට් නෝට් එකක් ගහගන්න. ස්වාමීන් වහන්සේලා උමනාවෙන් අනාගතයේ ශාසනයටත් මේවා දායාද කරන්න. ඔබ වහන්සේලා මේව හොඳට ඉගෙනගෙන ඉදිරියේදී ඔබ වහන්සේලා ගාව පැවිදි වෙන සාමණේර ස්වාමීන් වහන්සේලා උපසම්පදාව බලාපොරොත්තු වෙන්න. උපසම්පදා වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාව නිකම්ම මේ අලියෙක් පිට නගලා රජයදුවක් අන්දලා යවුවයි කියලා උන්වහන්සේලාගේ ශාසන ජීවිතයට ලැබෙන දෙයක් නේ. ඒත් උන්වහන්සේලාට උදව්වක් උපකාරයක් කරනවා නම් අපි උන්වහන්සේලාට මේ විනය ධර්මයේ කියලා දෙන්න ඕනේ. එතකොට තමයි ශාසනයේ පැවැත්මක් තියෙන්නේ. උන්වහන්සේලාට හරියට මේ විනය කර්ම ටික කියලා දෙන්න උත්සාහ වෙන්න. ඔබ වහන්සේලා සියලු දෙනාටම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය බබළුවන්නට ගෞතම ශාසනය පලනිලා ගන්නට අප විසින් කරන ලද මේ ධර්ම දානමය කුසලයත් ඔබ විසින් ශ්‍රවණය කරන ලද මේ ධර්ම ශ්‍රවණමය කුසලයත් ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ පාඩමත් අවසන් කරනවා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.